69 ලක්ෂයක් ඡන්දගෙන බලයට පැමිණි ගෝඨාභය රාජපක්ෂ මහතා දින 969ක් පමණක් ජනාධිපති ධූරය හොබමින් සිටිය දැවැන්ත ජනතා විරෝධතාවයක් මැද්දේ රටින් පිටව ගියේ පසුගිය සඳුදා පෙරවරුවේ. සඳුදා දින ජනාධිපතිවරයා ලංකාවෙන් පිටව යන තෙක්ම කිසිවෙකු එවන්නක් සිදුවන බව දැන සිටියේ නැත. අඩුම වශයෙන් ජනාධිපතිවරයා සිටින තැනක් හෝ කවුරුත් දැන සිටියේ නැත. ජූලි 9 වෙනිදා ඇති වූ මහජන අරගලයත් සමග සවස් වරුව වන විට පිටකොටුව ජනාධිපති මන්දිරය අත්පත් කර ගැනීමට අරගලකරුවන් සමත් වූ අතර ඒ මොහොත වන විට ජනාධිපතිවරයා ජනාධිපති මන්දිරයේ සිටි ආකාරයක් දැක ගන්නට ලැබුණේද නැත. සෙනසුරාදා දහවල් වන විට සමාජ මාධ්‍යවල ප්‍රබූන් කණ්ඩායමක් කටුනායක ගුවන් තොටුපළට අධිවේගී මාර්ගය ඔස්සේ යන ආකාරයත් එම රථවාහන පෙළ කටුනායක ගුවන් තොටුපළට පිවිසෙන ආකාරයත් ප්‍රචාරය විය. එමෙන්ම තවත් වීඩියෝවකින් විකාශය කෙරුණේ ආරක්ෂක අංශ නිලධාරීන් කඩිමුඩියේ ගමන් මළු රැගෙන වරාය පරිශ්‍රයේ නැංගුරම්ලා තිබූ නැවකට ගොඩවන ආකාරයයි. ඒ අනුව සෙනසුරාදා රාත්‍රිය වන විට ජනාධිපතිවරයා සම්බන්ධයෙන් විවිධ ප්‍රචාර දියත්වීමත් ආරම්භ වී තිබිණි. එසේ ප්‍රචාරය වූ එක් කතාවකින් කියවුනේ ජනාධිපතිවරයා කටුනායක ගුවන් තොටුපළින් විදේශගත වූ බවයි. අනතුරුව අබුඩාබිය බලා පිටත්ව ගොස් ඇති බවයි. තවත් ප්‍රකාශයකින් කියවුනේ ජනාධිපතිවරයා නායක හමුදාවේ යාත්‍රාවකට නැගී ඉන්දියාවට පිටත්ව ගොස් ඇති බවයි. නමුත් ඇත්තටම සිදුව තිබුණේ මේ කිසිවක් නොව මීට හාත්පසින්ම වෙනස් කතාවක්. ඒ අනුව ඒ පිළිබඳව අපි මෙසේ ඔබට ඉදිරිපත් කිරීමට සූදානම් වෙනවා. මේ අපි උපුටා දක්වන්නේ ඉරිදා මවුරට ජාතික පුවත්පතෙන්. ඉතින් ජනාධිපතිවරයා අරගලකරුවන් කොළඹට පැමිණෙන බවට තීන්දුව කර තිබූ ජූලි 9 වෙනිදා සෙනසුරාදා දිනයට සූදානම් වූයේ කෙසේද? ජනාධිපතිවරයාට වැරදුනේ කොතනද? ජනාධිපතිවරයා ජනාධිපති මැදුරෙන් පිටව ගියේ කෙසේද? ජනාධිපතිවරයා අනතුරුව සැඟව සිටියේ කොහෙද? බටහිර රටවල් ජනාධිපතිවරයා බාර ගැනීමට නොහැකි බව කියද්දී ජනාධිපතිවරයා රටින් පිට වූයේ කෙසේද? මේ අපි ප්‍රකාශ කරන්නේ ඒ පිළිබඳවයි. ඇත්තටම කියනවා නම් ජූලි 9 වෙනි දින ඒ ආකාරයේ ලක්ෂ සංඛ්‍යාත ජනකායක් කොළඹට පැමිණුණු ඇතැයි ජනාධිපතිවරයා තබා ආරක්ෂක අංශවත් සිතා සිටියේ නැත. මන්දයත් සිකුරාදා දිනය වින විට ජනාධිපතිවරයා ජූලි 9 අරගලය සම්බන්ධයෙන් වාර්තා කිහිපයක්ම කැඳවා තිබූ අතර ඉන් පළමු වාර්තාවෙන් දැක්වුණේ 7000ක් හෝ 10000ක් අතර පිරිසක් අරගලයට සහභාගී වීමට කොළඹට පැමිණෙන්නේ නැති බවයි. නමුත් හිතට හරි මදි නිසාදෝ ජනාධිපතිවරයා සෙනසුරාදා විරෝධතාවය පිළිබඳව තවත් වාර්තාවක් කැඳවා එහි ප්‍රතිඵල සොයා බැලීමට පියවර ගත්තේය. අපට ඇති තොරතුරු වලින් කියවෙන්නේ එම වාර්තාවේද 7000ක් 10000ක් අතර සෙනග ප්‍රමාණයක් කොළඹට පැමිණෙන්නේ ඇති බවට වාර්තා වූ බවයි. ඒ අනුව සෙනසුරාදා දිනේ ආරක්ෂක සැලසුම් සකස් වූයේ එම විරෝධතාකරුවන්ට සරිලන ලෙස වූ අතර ඊට අනුපාතිකව හමුදා සහ පොලිස් නිලධාරීන් කැඳවීම, නගරයේ ආරක්ෂාව තර කිරීම, ජනාධිපති මැදුරේ ආරක්ෂාව තර කිරීම සහ මාර්ග බාධක ආදිය යෙදීම සිදු කෙරිණි. ඒ අනුව සිකුරාදා රාත්‍රිය වන විට සියලුම රාජකාරී කටයුතු අවසන් කිරීමට ආරක්ෂක අංශ පියවරගෙන තිබිණි. කෙසේ වෙතත් ජනාධිපතිවරයා ජනාධිපති මන්දිරයෙන් ඉවත් කිරීමට තරම් අවදානමක් මෙම වාර්තාවලින් පෙන්වා නොතිබුණු නිසා ජනාධිපතිවරයා ජනාධිපති මන්දිරයේම තැබීමට ආරක්ෂක අංශ බලධාරීහු පියවර ගත්හ. ජනාධිපතිවරයා ජනාධිපති මැදුරෙන් ඉවත් කිරීමට තරම් අවදානමක් මතු නොවුණු ඇති බවයි ඔවුන්ගේ තක්ෂේරුව වී තිබුණේ. එහෙත් යම් හේකින් ජනාධිපතිවරයාට ආරක්ෂක අවදානමක් මතු හොත් හෙතම ජනාධිපති මන්දිරයෙන් හොර රහසේම ඉවත් කිරීමේ සැලසුමක් ආරක්ෂක අංශ විසින් සැලසුම් කර තිබූ ආකාරයද මෙහිදී දැකිය හැකි විය. ඒ අනුව සෙනසුරාදා පෙරවරුව වන විට ආරක්ෂක අංශ විසින් වහාම පවතින තත්ත්වය පිළිබඳව සමාලෝචනය කිරීමක් සිදු කිරීමට පියවරගෙන තිබිණි. එහිදී ඔවුන් රටේ සතර දිග්භාගයෙන්ම ලැබුණු තොරතුරු වලින් කියවුනේ පෙරවරු 8:45 වන විට ලක්ෂ සංඛ්‍යාත ජනකායක් කොළඹ බලා පිටත් වීමට ආරම්භ කොට ඇති බවයි. සිකුරාදා වන විට කැඳවා තිබූ වාර්තා වලින් මෙම ප්‍රමාණය 7000ක් සහ 8000ක් අතර සංඛ්‍යාවක් වනු ඇති බව උපකල්පනය කර තිබුණත් සෙනසුරාදා 9 වන විට එම සංඛ්‍යාව ලක්ෂ 10 ඉක්මවනු ඇති බවයි ආරක්ෂක අංශ වෙත ලැබුණු තොරතුරු වලින් තහවුරු කොට තිබුණේ. යම් හේකින් මෙසේ පැමිණෙන ජනතාව ජනාධිපති මන්දිරය දෙසට හැරුණොත් කැඳවා ඇති ආරක්ෂක අංශ සමාජිකයන් ප්‍රමාණය සහ යොදවා ඇති මාර්ග බාධක කෙසේවත් ජනාධිපතිවරයාගේ ආරක්ෂාවට නොගැලපෙන බවට ඔවුන්ගේ මතය වී තිබුණි. ඒ අනුව සෙනසුරාදා පෙරවරු 9 වන විට ජනාධිපතිවරයාගේ ආරක්ෂාව තහවුරු කිරීමේ සැලසුම ක්‍රියාවට නැංවීමට ජනාධිපතිවරයාගේ ආරක්ෂක කණ්ඩායම් පියවර ගත්හ. ඒ අනුව ආරක්ෂක අංශ විසින් කලින් සැලසුම් කර තිබුණේ මෙවැනි තර්ජනයක් හදිසියේ හෝ මතුවහොත් ජනාධිපතිවරයා ජනාධිපති මන්දිරයට දකුණු පසින් පිහිටා ඇති
කොළඹ වරාය ඔස්සේ ඉතා රහසිගතව පිටමං කිරීමයි. ඒ අනුව ජනාධිපතිවරයා මුදා ගැනීමේ ආරක්ෂක සැලසුම දියත් කළ ආරක්ෂක අංශ පළමුව සෙනසුරාදා පෙරවරු 9 වන විට වරායට පිරිවිසීමට ඇති ගේට්ටු 9ම සීල් කොට වසා දැමීමට පියවර ගත්හ. ඉන් අනතුරුව ඔවුන් ජනාධිපතිවරයා ජනාධිපති බිරිය වූ අයෝමා රාජපක්ෂ මහත්මයාත් ජනාධිපති මන්දිරයෙන් පිටතට ගෙන වරාය දක්වා රැගෙන යාමට සැලසුම් කර තිබුණේ පිටස්තර කිසිවෙකුත් නොදන්නා ආරක්ෂක අංශ පමණක් දැන සිටි උමං මාර්ගයකිනි. මෙම උමන් මාර්ගය ජනාධිපති මන්දිරයේ සිට පොළොව යටින් වරායේ පැරණි ගොඩනැගිල්ල දක්වා දිවෙන මීටර් 75 100ත් අතර දිග ඉතා පැරණි එකකි. ඒ අනුව පෙරවරු 9:30ට පමණ වන විට තත්ත්වය ඉතා දරුණු අතට පෙරළුණු ඇති බවට ඌ ලකුණු පළ කර ඇති බැවින් ආරක්ෂක අංශ විසින් වහාම ජනාධිපතිවරයා මුදා ගැනීමේ සැලසුමට අනුව ජනාධිපතිවරයාත් බිරියත් මෙම උමන් මාර්ගයේ ඔස්සේ රැගෙන විත් නාවික හමුදාවට අයත් කොළඹ වරායේ නවතා තිබූ ආරක්ෂක නෞකාවක රඳවා තැබීමට පියවර ගත්හ. ආරක්ෂක අංශවල සැලසුම වී තිබුණේ කොළඹට එක් රැස් වන ජනතාව උද්ඝෝෂණය සිදුකොට විසිර යෑමෙන් පසු තත්ත්වය සාමකාමී වන නිසා එවිට ජනාධිපතිවරයාත් බිරියත් උමම් මාර්ගයේ ඔස්සේ නැවත ජනාධිපති මන්දිරය වෙත ගෙන ඒමයි. ඒ හේතුවෙන් ජනාධිපතිවරයාට සහ බිරියට අවශ්‍ය අමතර ඇඳුම් පැළඳුම් කිසිවක් රැගෙන යාමට ඔවුන් කටයුතු කර තිබුණේ නැත. නමුත් පෙරවරු 10 පමණ වන විට කොළඹට පැමිණි විරෝධතාකරුවන් ජනාධිපති මන්දිරය වැටලීමට කටයුතු කරන බව ඔවුන්ට තහවුරු විය. ඒ අනුව ජනාධිපති මන්දිරයට පිවිසෙන චැතම් වීදියත් ලංකා බැංකු මාවතත් සම්පූර්ණයෙන්ම අවුරා සිටින විරෝධතාකරුවන් මාර්ග බාධක එකින් එක පෙරලා දමමින් ජනාධිපති මන්දිරයට ඇතුල් වීමට සැලසුම් කර තිබෙන බව ආරක්ෂක අංශවලට වටහා ගැනීමට වැඩි වේලාවක් ගියේ නැත. ඒත් සමගම වහාම ක්‍රියාත්මක වූ ආරක්ෂක අංශ ජනාධිපතිවරයාට සහ බිරියට අවශ්‍ය ඇඳුම් පැළඳුම් සියල්ලත් අත්‍යවශ්‍ය බඩු භාණ්ඩ සියල්ලත් විශාල ගමන් මළු කිහිපයක බහා වහාම උමන් මාර්ගයේ ඔස්සේ වරායේ නවතා තිබූ නැවට රැගෙන යාමට පියවර ගත්හ. ඉන් අනතුරුව නාවික හමුදාවට අයත් ඩෝරා නැව් දෙකක ආරක්ෂාව යටතේ ජනාධිපතිවරයාත් බිරියත් රඳවා සිටි නැව මීගමුව මුහුදු සීමාව දෙසට රැගෙන ගොස් ලංකාවට අයත් මුහුදු තීරයේ ආරක්ෂිත අයුරින් නැංගුරම් ලෑමට නාවික හමුදාව කටයුතු කළහ. මේ අතර වාරයේ සෙනසුරාදා දහවල් වන විට ජනාධිපති මන්දිරය අවට ප්‍රදේශයේම එකම හිස් ගොඩක් බවට පත්ව යුද පිටියක ලකුණු මතුකොට තිබිනි. එක්පසකින් පැමිණි සිටි ජනතාව ජනාධිපති මන්දිරය අවට මාර්ග බාධක එකින් එක පෙරලා බලය අතට ගනිද්දී ආරක්ෂක අංශ ඔවුන්ට කඳුළු ගෑස් ප්‍රහාරයක් අධිපීඩක ජල ප්‍රහාරات එල්ල කරමින් සිටියහ. අවසානයේ අරගල කරුවන් සියලු මාර්ග බාධක බිඳ ජනාධිපති මන්දිරයට පිවිසෙන අවසාන ගේට්ටුව දක්වා පැමිණි පසු අරගල කරුවන් ඉලක්ක කොට ප්‍රබල ප්‍රහාරයක් දියත් කිරීමට ආරක්ෂක අංශ පියවර ගත්හ. එෙහිදී ආසට වෙඩි තබා ජන අරගලය මර්ධනය කිරීමට අවසන් උත්සාහය දැරුවද ඒ කිසිවත් බිය නොවුණු අරගල කරුවෝ සෙනසුරාදා දහවල් වන විට සියලුම ආරක්ෂක මුරකපුළු බිඳ ඉතිහාසයේ පළමු වතාවට ඓතිහාසික ජනාධිපති මන්දිරයේ බලය සියතට ගැනීමට සමත් වූහ. පසුව ජනාධිපති මන්දිරයේ බලය අත්පත් කර ගැනීමට පෙර ආතුව ජනාධිපතිවරයා ඉන් පිටව ගොස් ඇති බව ඔවුන් තහවුරු කරගත්තද ජනාධිපතිවරයා සිටින ඉසව්ව සියලු දෙනාටම ප්‍රහේලිකාවක් විය. කෙසේ වෙතත් සෙනසුරාදා සවස් වන විට රටේ තත්ත්වය ඉතා නරක අතට පෙරලෙන ලකුණු පළ කරමින් අරගල කරුවෝ ජනාධිපති මන්දිරය පමණක් නොව දැනට මාස 3කට ආසන්න කාලයක් රැඳී සිටි ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයද සම්පූර්ණයෙන්ම තමන්ගේ යටතට ගැනීමට සමත් වූහ. ඒ අනුව ඔවුන් අවධාරණය කොට සිටියේ වහාම ජනාධිපතිවරයා සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට පියවර ගත යුතු බවයි. එසේ නොවන තාක්කල් තමන් ජනාධිපති ලේකම් කාර්යාලය ජනාධිපති මන්දිරයත් අත් නොහැරෙන බව ඔවුන්ගේ ස්ථාවරය විය. ඒ අනුව සියල්ලන්ම බලා සිටියේ ජනාධිපතිවරයා මීට දක්වන ප්‍රතිචාරය දෙසයි. නමුත් කිසිවෙකුටත් ජනාධිපතිවරයා සිටින්නේ කොතැනද ජනාධිපතිවරයා කුමක් කිරීමට බලාපොරොත්තුවෙන් සිටිනවාද යන්න වටහා ගැනීමට නොහැකි තත්ත්වයක් ඒ වන විට මතුව තිබිනි. ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන්ට පවා ජනාධිපතිවරයා සම්බන්ධ කර ගැනීමට නොහැකිව සිටි බැවින් ඇතමුන් ඔවුන්ගෙන් ජනාධිපතිවරයා පිළිබඳ විමසද්දී ඔවුන් අසරණ බවට පත්වන ආකාරයක් දැක ගැනීමට ලැබිනි. එමෙන්ම සෙනසුරාදා දහවල් වන විට සමාජ මාධ්‍යවල ආරක්ෂක අංශ රථ පෙළක් සමග VVIP රථයක් කටුනායක අධිවේගී මාර්ගය ඔස්සේ පැමිණ ගුවන් තොටුපළ පරිශ්‍රයට ළඟාවන අයුරු ප්‍රචාරය වීම නිසා බොහෝ දෙනා සිතුවේ ජනාධිපතිවරයා නියත වශයෙන්ම ගුවන් මගින් ලංකාවෙන් පිටව යාමට කටයුතු කර ඇති බවයි. මීට අමතරව ආරක්ෂක අංශ නිලධාරීන් ගමන් මළු රැගෙන කොළඹ වරායේ නවතා තිබූ නැවකට ගොඩවන දර්ශන ඇතුළත් වීඩියෝවක්ද සමාජ මාධ්‍යවල ප්‍රචාරය වූ බැවින් ඇතමුන් සිතා සිටියේ ජනාධිපතිවරයා මුහුදු මාර්ග ඔස්සේ වෙනත් රටකට පලා යන්නට ඇතැයි කියා. නමුත් මෙහිදී සිදුව තිබුණේ ඒ දෙකම නොව ඊට හාත්පසින්ම වෙනස් සිදුවීමකි. කෙසේ වෙතත් ජනාධිපතිවරයා මේ ආකාරයට සැඟවී සිටියේදී රටේ දේශපාලනයේ ඉතා උණුසුම් මුහුණුවරක් ගෙන තිබුණි. ජනාධිපතිවරයාගේ අතුරුදහන් වීම මත බන්දුල ධම්මික හරින් මනුෂ වැනි කැබිනට් ඇමතිවරුන් එකින් එක
පෝලිමේ ඉල්ලා අස්වෙද්දී ආණ්ඩුව සම්බන්ධයෙන් බරපතල ප්‍රශ්නයක් උද්ගත වන ආකාරයක් දැක ගන්නට ලැබිණි. ඒ අනුව මුලින්ම අගමැතිවරයා වූ රනිල් වික්‍රමසිංහ මහතා වහාම පක්ෂ නායක රැස්වීමක් ඇඳවීමට පියවර ගත්ත. ආරක්ෂක හේතු මත එම පක්ෂ නායක රැස්වීම පවත්වන ස්ථානය පිළිබඳව කිසිදු දැනුම් දීමක් නොකිරීමටද එහිදී රනිල් පියවරගෙන තිබිණි. නමුත් රනිල් කැඳ වූ පක්ෂ නායක රැස්වීම ලත්තැනම ලොප් වූයේ ඊට සහභාගී නොවීමට සමගි බලවේගයත් ජනතා විමුක්ති පෙරමුණත් තීරණය කිරීමත් සමගයි. ඔවුන් කියා සිබුණේ අගමැතිවරයා ලෙස රනිල් පත්කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ගත් තීරණය පිළිගත නොහැකි බැවින් රනිල් කැඳවන කිසිදු රැස්වීමක් තමන් සහභාගී නොවන බවයි. නමුත් කතානායකවරයා පක්ෂ නායක රැස්වීම කැඳවන්නේ නම් තමන් ඊට සහභාගී වීමට සූදානම් බවද එහිදී ඔහු කියා සිටිය. පසුව කතානායකවරයා සිය නිල නිවසේ හදිසි පක්ෂ නායක රැස්වීමක් කැඳවුවේ සජබෙත් ජවිපෙත් කළ මෙම දැනුම් දීමට අනුවයි. කෙසේ වෙතත් මේ වන විට ජනාධිපතිවරයා සිටින ඉසව්ව පිළිබඳව පළමු ඉගිය ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කිරීමට සමත්ව තිබිණි. එහිදී ඔවුන් පළමු වරට විශේෂ අනාවරණය සිදු කරමින් ජනාධිපතිවරයා විශේෂ නැවක් ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ ආරක්ෂිතව රැඳී සිටින බවත් ආරක්ෂක හේතු මත එම ස්ථානය අනාවරණය කළ නොහැකි බවත් නාවික හමුදාව එම පුවත තහවුරු කළ බව කියා සිටියේය. ඒ වන විට තත්ත්වය ඉතා දරුණු අතකට ගමන් කරමින් තිබූ බැවින් ප්‍රශ්නය විසඳීමට නම් වහාම ජනාධිපතිවරයා සිය ධූරයෙන් ඉල්ලා අස්වන බව ප්‍රකාශ කළ යුතු බවයි බොහෝ දෙනාගේ ස්ථාවරය වී තිබුණේ. විපක්ෂයේ සියලු පක්ෂ මේ වන විට එක හඬින් කියද්දී පොහොට්ටුව නියෝජනය කරන ඩලස් රහ පෙරුම ඇතුළු ස්වාධීන මන්ත්‍රීවරු 16 දෙනෙකු ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලා තිබුණේ වහාම තනතුරෙන් ඉල්ලා අස්වන ලෙසයි. ඒ අනුව සෙනසුරාදා සවස් වන විට නැවේ සිටම කතානායකවරයාට ඇමතුමක් ලබා දුන් ජනාධිපතිවරයා තමන් ආරක්ෂිතව සිටින බවත් වහාම පක්ෂ නායක රැස්වීමක් ඇඳවා එහි ගනු ලබන තීන්දුව තමන්ට දැනුම් දෙන ලෙසත් ඊට අනුව ක්‍රියා කරන්නට සමන් සූදානම් බවත් දැනුම් දී සිටියේ. මෙය ඒ මොහොතේම මාධ්‍ය මගින් වාර්තා කිරීමත් සමග රටේම අවධානය යොමු වුණේ කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් සෙනසුරාදා සවස ආරම්භ වූ පක්ෂ නායක රැස්වීම දෙසයි. කතානායක නිල නිවසේ මෙම පක්ෂ නායක රැස්වීම පැවති අතර ඊට පක්ෂ නායකයන් බොහෝ පිරිසක් සහභාගී වී සිටියත් ආරක්ෂක හේතු මත කිහිප දෙනෙක් සූම් තාක්ෂණය ඔස්සේ ඊට එක්ව සිටියහ. මෙහිදී සියලු පක්ෂ නායකයන් එක හඬින් කතානායකවරයාට දැනුම් දී සිටියේ වහාම ජනාධිපතිවරයාට ධූරයෙන් ඉවත් වන ලෙසයි. ජනාධිපතිවරයා පමණක් නොව රටේ ජනතාව අගමැතිවරයාටද ධූරයෙන් ඉවත් වන ලෙස බල කරමින් අරගල කරන බැවින් අග්‍රාමාත්‍යවරයාද ධූරයෙන් ඉවත් විය යුතු බව පක්ෂ නායකයන්ගේ මතය වී තිබිණි. මුලින් ඊට කිහිප වතාවක්ම රනිල් විරෝධය පළ කළ අතර අවසානයේ ඊට එකඟතාවය පළ කරමින් රනිල් කියා සිටියේ එසේනම් තමන්ද අගමැති ධූරයෙන් ඉවත් වීමට සූදානම් කියායි. ඒ අනුව පක්ෂ නායකයන්ගේ තීරණය වී තිබුණේ ජනාධිපතිවරයා ඉවත් වීමෙන් පසු කතානායකවරයා වැඩ බලන ජනාධිපතිවරයා ලෙස පත්විය යුතු බවත් අගමැතිවරයා ඉවත් වීමෙන් පසු වහාම පාර්ලිමේන්තුව කැඳවා අගමැතිවරයෙකු තෝරා ඊට සර්ව පාර්ශික රජයක් කෙටි කාලයකට බිහි කළ යුතු බවයි. මෙම අවසන් තීන්දුව ගැනීමෙන් පසු කතානායකවරයා ඒ බව වහාම ජනාධිපතිවරයාට ලිඛිතව දැනුම් දීමට පියවර ගත්තේය. මේ සියල්ල අතරවාරයේ සම්පූර්ණ දිනයක් මීගමු මුහුදු සීමාවේ ගත කිරීමෙන් අනතුරුව ඉරිදා දිනේ ජනාධිපතිවරයා කොළඹ වරාය තුල පිහිටි එක්තරා ආරක්ෂිත ස්ථානයකට රැගෙන ඒමට ආරක්ෂක අංශ පියවර ගත්තා. ආරක්ෂක හේතු මත එම ස්ථානයේ නම සඳහන් නොකරමු. ඒ අතරතුර ජනාධිපතිවරයා විපක්ෂ නායක සජිත්තත් කතානායකවරයාටත් සිය හිතවතුන් ඇමතිවරුන් කිහිප දෙනෙකුටත් තෙවැනි පාර්ශවයන් හරහා පණිවිඩ කිහිපයක් ලැබීමට පියවර ගත්තා. ඉන් විශේෂම පණිවිඩ කිහිපය ලැබී තිබුණේ විපක්ෂ නායක සජිත්තයි. එසේ සජිත්ව ලැබුණු පළමු පණිවිඩයෙන් කියවුණේ තමන් ජනාධිපතිවරයා ලෙස තවදුරටත් කටයුතු කිරීමට කැමැත්තෙන් සිටින බවත් යළිත් 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කොට විධායක බලතල අගමැති ප්‍රමුඛ පාර්ලිමේන්තුවට ලබා දීමට සූදානම් බවයි. අගමැති ධූරය බාරගෙන තමන්ට නාමිකව ජනාධිපති ධූරයේ තවදුරටත් රැඳීමට අවස්ථාව සලසා දෙන ලෙසත් ඔහු ඉල්ලා සිට තිබෙනවා. නමුත් ජනාධිපතිවරයාගේ එම යෝජනාව සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කිරීමට පළමු වටේම සජිත් පියවර ගත්තා. සජිත් පෙරලා ජනාධිපතිවරයාට පණිවිඩයක් තබමින් කියා සිටියේ ජනතාවගෙන් ප්‍රතික්ෂේප වූ ජනාධිපතිවරයෙකු යටතේ තමන් කිසිසේත්ම අගමැතිවරයා ලෙස දිවුරුම් දීමට සූදානම් නොමැති බවයි. ඉන් අනතුරුව සජිත්ට තවත් පාර්ශ්වයක් කරා නැවත වතාවක් පණිවිඩයක් එවීමට ජනාධිපතිවරයා පියවරගෙන තිබුණා. එම පණිවිඩයෙන් කියවුණේ තමන් සජිත්ව අගමැති කොට ජනාධිපති ධූරයෙන් ඉවත් වීමට සූදානම් බවත් එහෙත් තමන් ඉන් අනතුරුව තමන්ට තම පවුලටත් ආරක්ෂාව සහිතව රටේ ජීවත් වීමට වටපිටාව සලසා දිය යුතු බවත්ය. නැතහොත් තමන්ගේ ආරක්ෂාව පිළිබඳ සහතිකයක් අවශ්‍ය බවත් එම පණිවිඩය හරහා සජිත්ට ජනාධිපති ගෝඨාභය දැනුම් දී තිබුණා. එහිදී සජිත් එම පණිවිඩය ගෙනා තැනැත්තා අතේම පෙරලා ජනාධිපතිවරයාට පණිවිඩයක් යවමින් කියා සිටියේ
තමන්ට හිටපු ජනාධිපතිවරයෙකුට ව්‍යවස්ථාවෙන් හිමි ආරක්ෂාව ලබා දීම පිළිබඳ ගැටලුවක් නැතත් ඉන් එහා යමින් නඩුවලින් නිදහස් කිරීම පිළිබඳව හෝ වෙනත් නීතිමය කාරණාවලදී හෝ ජනාධිපතිවරයා ආරක්ෂා කිරීමේ සහතිකයක් ලබා දීමට නොහැකි කියාය. සජිත්ගේ මේ දෙවැනි පණිවිඩයත් සමග ජනාධිපතිවරයා තීන්දුව කළේ තවදුරටත් ලංකාවේ සිටියොත් තම ජීවිතයට අවදානමක් ලක්විය හැකි බැවින් වහාම ජීවිත ආරක්ෂාව පතා විදේශගත වීමටය. ඒ අනුව ජනාධිපතිවරයා වහාම තීරණය කළේ මීට පෙර තමන් දිත්ව පුරබැසි භාවය හිමි සහ එකම දරුවා ජීවත් වන ඇමරිකාව බලා පිටත්ව යාමට. අනෙක ජනාධිපතිවරයාගේ බිරිය වූ අනෝමා ඇමරිකානු පුරවැසි භාමය හිමි දිත්ව පුරවැසියෙක්කි. ඒ අනුව ජනාධිපතිවරයා වහාම ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලය හරහා අදාළ ඉල්ලීම ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවටත් වොෂින්ටනයේ අදාළ අංශවලටත් යොමු කිරීමට පියවර ගත්තා. නමුත් මොහොතක් කෑමට මත්තෙන් ඇමරිකානු පාර්ශවයෙන් දැනුම් දී තිබුණේ ජනාධිපතිවරයා වරක් සිය ඇමරිකානු පුරවැසි භාවය ඉවත් කර ගැනීමට පියවරගෙන ඇති බැවින් එවන්නක් සිදු කිරීම ඔවුන් ඇමරිකානු රජයට කළ නිග්‍රහයක්සේ සලකන බැවින් ජනාධිපතිවරයා අසාදු ලේඛනගත වී ඇති බවයි. එම නිසා පළමු වටේම ජනාධිපතිවරයාට වීසා ලබා දීම ප්‍රතික්ෂේප කිරීමට ඇමරිකාව පියවර ගත්තා. යලිත් වීසා ලබා ගැනීමට නම් දීර්ඝ ක්‍රමවේදයක් අනුගමනය කළ යුතු බවයි එහිදී ඔවුන් ජනාධිපතිවරයාට දැනුම් දී තිබුණේ. මීට අමතරව ඇමරිකාවෙන් තවත් බරපතල පණිවිඩයක් ජනාධිපතිවරයාට ලැබිනි. ඒ ජනාධිපතිවරයාගේ පාලන සමයේ ජනාධිපතිවරයා හැසිරුණු ආකාරය සහ බලතල ක්‍රියාත්මක කළ ආකාරය සම්බන්ධයෙන් බරපතල ප්‍රශ්න ගණනාවකට ඇමරිකානු රජය මතු ඇති බවයි. එම තත්ත්වය යටතේ ජනාධිපතිවරයාට ඇමරිකාවට ඇතුල් වීමට වීසා නිකුත් කළ නොහැකි බවයි පණිවිඩයෙන් වැඩිදුරටත් කියවුණේ. ඇමරිකාවෙන් ලද මේ අනපේක්ෂිත ප්‍රතිචාරය හමුවේ ජනාධිපතිවරයා මුහුණ දුන්නේ මහත් අසීරුතාවයකට. නමුත් උත්සාහය අත් නොහල ජනාධිපතිවරයා ඇමරිකාවේ ලොස් ඇන්ජලිස් නුවර කොන්සල් ජෙනරාල්වරයා වන වෛද්‍ය ලලිත් චන්ද්‍රදාස ලවා ඇමරිකාව ඇතුළු විය හැකි ආකාරයක් සොයා බැලුවා. ලලිත් චන්ද්‍රදාස යනු ජනාධිපතිවරයාගේ නැගණිය විවාහ කරගෙන සිටින තැනැත්තායි. ඥාතිත්වයෙන් ඔහු ජනාධිපතිවරයාගේ මස්සිනා. ඒ අනුව ලලිත් නීතිඥවරුන් කණ්ඩායම සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරද්දී ඔවුන් කියා සිටියේ ජනාධිපති බිරිය වන අයෝමා තවමත් ඇමරිකානු පුරවැසිභාවය හිමි කාන්තාවක් වන බැවින් එම අවස්ථාව උපයෝගී කරගෙන ජනාධිපතිවරයාට ග්‍රීන් කාඩ් වීසා බලපත්‍රයක් ලබා දීමට අයදුම් පත්‍රයක් යොමු කර හැකි යයි කියායි. දැනට ඉතිරිව ඇති එකම විකල්පය එය පමණක් බව එම නීතිඥවරු ලලින්ට පෙන්වා දුන්හ. නමුත් එය විශාල කාලයක් ගතවන ක්‍රියාවලියක් බවද ඔවුහු ලලිත් දැනුම් දී සිටියා. මේ බව ලලිත් ජනාධිපතිවරයාට දැනුම් දීමෙන් පසු එම කටයුතු ආරම්භ කරන ලෙස දැනුම් දුන් ජනාධිපතිවරයා සිය ඇමරිකානු ගමන අතහැර ඊළඟට යා හැකි ස්ථාන පිළිබඳව සොයා බැලුවා. ඒ අනුව අපට ඇති ආරංචිවලට අනුව ජනාධිපතිවරයාගේ දෙවනි තේරීම වූයේ අයර්ලන්තයයි. වහම අයර්ලන්තයට යෑමට වීසා අයදුම් පතක් යොමු කළද කිසිදු හේතුවක් නොදන්වා අයර්ලන්ත තානාපති කාර්යාලය මගින් එම වීසා අයදුම් පත ප්‍රතික්ෂේප කිරීමට පියවරගෙන තිබුණා. ඒ අනුව මහත් කලබලයට පත්ව සිටි ජනාධිපතිවරයා සිය තුන්වෙනි තේරීම ලෙස ඇතුළුවීමට පහසුයයි සැලකෙන බල්ගේරියාවට වීසා ලබා දෙන ලෙස ඉල්ලීමක් කළා. නමුත් අවසානයේ ඒද ප්‍රතික්ෂේප වීම හරහා ජනාධිපතිවරයාට දෙලෝ රත් වුණා. කල යුත්තේ කුමක්ද යන්න සිතා ගැනීමට නොහැකිව විශාල මානසික කඩාවැටීමකට ලක් වූ ආකාරයක් දැකගත හැකි වුණා. ඒ අනුව කිසිදු බටහිර හෝ යුරෝපා රටකට යෑමට නොහැකි බව වටහාගත් ජනාධිපතිවරයා තවදුරටත් ලංකාවේ සිටිය නොහැකි තත්ත්වයක් උදා වී ඇති බැවින් කෙසේ හෝ රටකට පලා යාම සඳහා හිත හදාගත්තා. එහිදී ජනාධිපතිවරයාගේ අවසන් තේරීම වූයේ මැද පෙරදිග අල්බුඩාබි. ඒ අනුව සිය හිතවතුන් දෙදෙනෙකුට වහාම කතා කළ ජනාධිපතිවරයා තමන්ම අල්බුඩාබියට යෑමට අවශ්‍ය බව දැනුම් දීමත් සමගම ඔවුන් ඊට අදාළ සියලු කටයුතු වහවහා සැලසුම් කිරීමට පටන් ගත්තා. එක් හිතවතකු ජනාධිපතිවරයාට අවශ්‍ය ගුවන් ටිකට්පත් වහාම වෙන් කරද්දී අනෙක් හිතවතා අබුඩාබියේ ආරක්ෂිතව ජනාධිපතිවරයාට නවාතන් ගත හැකි ස්ථාන සූදානම් කිරීමට පියවර ගත්තා. ජනාධිපතිවරයාගේ සැලසුම වී තිබුණේ මාසයක පමණ කාලයක් අබුඩාබියේ ආරක්ෂිතව රැඳී ඉඳ ඉන් අනතුරුව ග්‍රීන් කාඩ් වීසා පහසුකම යටතේ බිරියද සමග ඇමරිකාවට ඇතුළු වීමටයි. ඒ අනුව සඳුදා දිනේ ජනාධිපතිවරයාට රටින් පිටවීමට අබුඩාබි බලා යාමට ඉටිහාඩ් ගුවන් සේවයට අයත් යානයක් වෙන් කිරීමට පියවර ගත්තා. අලුයම 5:25ට කටුනායක සිට අබුඩාබිය බලා ඍජුව පියාසර කරන 265 ගුවන් යානය ඒ සඳහා වෙන් කර තිබුණා. මේ ආකාරයට ජනාධිපතිවරයා රටින් පිටවීමට තීන්දුව කර ඊට අවශ්‍ය කටයුතු සූදානම් කරමින් පවතින අතරවාරයේදී තවත් විශේෂ පුද්ගලයෙකු රටින් පිටවීම සඳහා ඉතා රහසිගත ආකාරයට කටයුතු කරමින් සිටියා. ඒ වෙනින් කවුරුත් නොව බැසිල් රාජපක්ෂයි. මේ කලබල අස්සේ බැසිල්ගේ සැලසුම වී තිබුණේ හීන් සීරුවේ කාටත් හොරා ඇමරිකාවට පැන ගැනීමයි. ඒ අනුව ජනාධිපතිවරයාට පෙර රටින් පිටවීම සඳහා බැසිල් ගුවන් ප්‍රවේශ පත්‍ර වෙන් කළ අතර ඔහුට වේලාව ලැබී තිබුණේ සඳුදා අලුයම 3:15ට.
කටුනායක සිට ගුවන් හරහා ඩුබායි හරහා ඇමරිකාවට බලා යාමට ඊකේ 649 එමිරේට්ස් යානය ඒ සඳහා වෙන්කොට තිබුණා. ඒ අනුව ජනාධිපතිවරයා රටින් පිටවීමේ සැලැස්ම සකස් කොට තිබුණේ බැසිල් ලංකාවෙන් පිටව ගිය පසු නියමිත වේලාවට ජනාධිපතිවරයාව කොළඹ සිට රත්මලාන ගුවන් තොටුපළ වෙත ගොඩබිම් මාර්ගයෙන් රැගෙන ඒමටයි. ඉන් අනතුරුව ගුවන් හමුදා කඳවුර වෙත රැගෙන යාමටත් ඉන්පසුව එතැන් සිට ජනාධිපතිවරයා ආරක්ෂිතව ගුවන් තොටුපළට රැගෙන යාම සැලසුම් වී තිබුණා. සාමාන්‍යයෙන් ජනාධිපතිවරයාට ජනාධිපති වරප්‍රසාද යටතේ සිය නිල රථය ගුවන් තොටුපළටම රැගෙන යාමට හැකියාව පවතින නිසා ගුවන් යානය පිටව යාමට ඔන්න මෙන්න තියා ජනාධිපතිවරයා ඉටිහාඩ් ගුවන් යානය වෙත නැංවීමට ජනාධිපතිවරයාගේ ආරක්ෂක නිලධාරීන් ආගමන විගමන නිලධාරීන් හමුවේ අදාළ ලිපි ලේඛන කටයුතු සම්පූර්ණ කිරීමත් සැලැස්ම වී වුණා. මේ ආකාරයට ජනාධිපතිවරයා ඉතා රහසිගත ලෙස රටින් පිටමන් කිරීමට සියලු සැලසුම් සකස් වී තිබුණත් සියල්ල කණපිට පෙරළුනේ බැසිල් රාජපක්ෂ අලුයම 2:45ට ඇමරිකාවට බලා යාමට ගුවන් තොටුපළ පරිසරයට පැමිණීමත් සමග එහිදී මුදල් ගෙවා ප්‍රභූන් සඳහා වෙන් කර ඇති සිල්ක් රූට් හෙවත් සේද මාවත වෙන් කර ගැනීමට බැසිල් කටයුතු කළත් ඒ වන විට බැසිල් රටින් පිටව යාම සඳහා ගුවන් තොටුපළට පැමිණ සිටින ඡායාරූප සමාජ මාධ්‍ය පළවීමත් සමග දැඩි උණුසුම්කාරී තත්ත්වයක් පණ නගෙන ආකාරයක් දැකගත හැකි වුණා. විශේෂයෙන් ගුවන් තොටුපළ සිටි සාමාන්‍ය වැසියන් බැසිල්ට විරෝධය පළ කරමින් කෑකෝ ගසාමට පටන් ගැනීමත් සමග තත්ත්වය කණපිට පෙරළී ගියා. ආගමන විගමන නිලධාරීන් උණුසුම සමනය කිරීමට උත්සාහ දරුවත් විරෝධතා පළ කර පිරිස් කියා සිටියේ බැසිල් ගුවන් තොටුපළින් නික්ම ගුවන් යානයට ගොඩ වුවද ගුවන් යානයේදී ඔහු අල්ලා ගැනීමට Taman කටයුතු කරන බවයි. ඒ අනුව බැසිල්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් බරපතල ප්‍රශ්නයක් පැන නැගින ආකාරයක් මෙහිදී දැක ගැනීමට හැකි වුණා. මෙයින් බියටපත් වූ බැසිල් Tamanගේ ගුවන් ගමන වහාම අවලංගු කොට නැවතත් ගුවන් තොටුපළින් නික්ම ගියා. ඉතින් ගුවන් තොටුපළ බලධාරීන් සිල්ක් රූට් නැත්තම් සේද මාවතේ රාජකාරී කටයුතු වලින් ඉවත් වීමත් සමග ජනාධිපතිතුමාගේ ගුවන් ගමනටද කන කොකා හැඬවීමට පටන් ගත්තා. එම පුවත ජනාධිපතිවරයා පමණක් නොව ජනාධිපතිවරයාගේ ආරක්ෂාවට සිටි නිලධාරීන්ද සලිත කිරීමට සමත් වූ ප්‍රවෘත්තියක් වුණා. ඒ අනුව කළ යුත්තේ කුමක්ද යන්න සිතාගත නොහැකිව සිටියේදී පැය කිහිපයක් ඇතුළත ලැබුණු ඊළඟ පුවතින් ජනාධිපතිවරයා තෘෂ්ණීම්භූත වී ගිය ආකාරයක් දැක ගැනීමට හැකි වුණා. එම පුවතින් කියවුනේ ජනාධිපතිවරයාගේ විදේශ ගමන් බලපත්‍රය රැගෙන ගිය ආරක්ෂක නිලධාරීන් හට ගුවන් තොටුපළේ ආගමන විගමන නිලධාරීන් විසින් විරෝධය පළ කොට ඇති බවයි. මුලින්ම සැලසුම් වී තිබුණේ ජනාධිපතිවරයා කටුනායක නවතා ඇති ගුවන් යානය සමීපයට නියමිත වේලාවට එද්දී ආරක්ෂක නිලධාරීන් විසින් අවශ්‍ය කියවිලි ආගමන විගමන නිලධාරීන්ට ලබා දී ඒවාට අනුමැතිය ලබා ගැනීමයි. නමුත් අර්බුදය පැන නැගුණේ ගුවන් තොටුපළ ආගමන විගමන නිලධාරීන් ජනාධිපතිවරයාගෙන් විදේශ ගමන් බලපත්‍රයට අනුමැතිය ලබා දීම ප්‍රතික්ෂේප කිරීමත් සමගයි. ඔවුන් ආරක්ෂක නිලධාරීන්ට දැනුම් දී සිටියේ අදාළ විදේශ ගමන් බලපත්‍රය අනුමැතිය ලබා දීමට නම් නීතියට අනුකූලව අදාළ පුද්ගලයා සජීවීව ආගමන විගමන නිලධාරීන් ඉදිරියේ පෙනී සිටිය යුතු බවයි. එසේ නොමැතිනම් ඊට අනුමැතිය ලබා දිය නොහැකි බවයි. ඉතින් ඔව්හු ජනාධිපතිවරයාගේ ආරක්ෂක නිලධාරීන්ට එසේ දැනුම් දුන්නා. ඒ අනුව ජනාධිපතිවරයා සඳුදා අලුයම 5:25ට එටිහාඩ් යානයෙන් අබුඩාබි බලා යාමට සූදානම් කර තිබූ ගුවන් ගමනද අවලංගු කරන තැනට වැඩේ සිද්ධ වී තිබුණා. එහි ප්‍රතිඵලය වූයේ ජනතා අරගල හේතුවෙන් ජනාධිපතිවරයාට ලංකාවේ සිටිය නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබුණා පමණක් නොව නිල වශයෙන් ගුවන් යානයක නැගී රටින් පිටව යෑමේ හැකියාවද නොමැති වීමයි. හරියට කියනවා නම් ජනාධිපතිවරයා පත්ව සිටියේ මග හිටියොත් තෝනසී ගෙදර ගියොත් අඹුනසී තත්ත්වයකටයි. එම තත්ත්වය යටතේ ජනාධිපතිවරයාත් බිරියත් කර කියාගත දෙයක් නොඇතිව බය බිරාන්තව සිටියා. ඒ අනුව වහාම ඊළඟට ගටයුතු පියවර පිළිබඳව ඉහළ පෙළේ සාකච්ඡාවක් ආරම්භ වුණා. එහිදී යෝජනා කිහිපයක්ම ජනාධිපතිවරයාගේ අවධානයට යොමු කිරීමට බලධාරී පියවර ගත්තා. ඉන් එකක් වූයේ ජනාධිපතිවරයා තවමත් දූරේ රැඳී සිටින බැවින් වරප්‍රසාද රැසක් හිමිව පවතින නිසා එම වරප්‍රසාද උපයෝගී කරගෙන රටෙන් පිටවීමයි. ඒ සඳහා ගුවන් යානයක් උපයෝගී කරගන්නේ නම් ගුවන් හමුදාවට අයත් යානයක් යොදාගත හැකි බව කියවුණා. එවැනි අවස්ථාවකදී ආගමන විගමන නිලධාරීන් ඉදිරියේ සජීවීව පෙනී සිටිය යුතු නැති බවත් අදාළ ලිපි ලේඛන ආරක්ෂක නිලධාරීන් විසින් ආගමන විගමන නිලධාරීන්ට ලබා දී අනුමැතිය ලබාගත හැකි බවත් එහිදී වැඩිදුරටත් කියවුණා. ආරක්ෂක අංශ වෙතින් පැමිණි එම යෝජනාවට ජනාධිපතිවරයාගේ හිත ඇදී ගිය ආකාරයක් එහි සිටි සියලු දෙනාම පැහැදිලිව දැක ගන්නට ලැබුණා. නමුත් එහිදී තවත් ගැටලුවක් මතුවුණා. ඒ ගුවන් හමුදාවට අයත් ඒ යානාවලට පියාසර කිරීමේ දුර ප්‍රමාණයයි.
දැනට ගුවන් හමුදාව සතු යානාවලට අබුඩාබිය දක්වා ප්‍රයාසර කර හැකියාවක් නොහැකිව තිබූ අතර උපරිම දුර තිබුණේ ඉන්දියාවේ කොචින් වෙතයි. ඒ අනුව එතැන් සිට ගුවන් යානයකට ගොඩ වී අබුඩාබිය බලා යා යුතු බව එහිදී කියවුණා. මීට අමතරව තවත් යෝජනා කිහිපයක් ජනාධිපතිවරයාට ඉදිරිපත් වුණා. ඉන් එක් යෝජනාවක් වූයේ පෞද්ගලික ජෙට් යානාවක් මගින් ජනාධිපතිවරයා විදේශගත වීමයි. නමුත් ඊටද ගැටලු කිහිපයක් මතුව තිබුණා. ඉන් එක් ගැටලුවක් වූයේ පෞද්ගලික ජෙට් යානාවක් ගෙන්වන්නේ නම් එය ගොඩබා හැක්කේ කටුනායකත් රත්මලානත් ගුවන් තොටුපළට පමණයි. නමුත් කටුනායකින් පිටත් වන්නේ නම් ඊට ආගමන විගමන බලධාරීන්ගේ අනුමැතිය අවශ්‍යයි. එම නිසා පෞද්ගලික ජෙට් යානයක් කටුනායකට ගෙනීමේ යෝජනාව කුණු කූඩේට වැටුණා. එමෙන්ම මීට පෙර රත්මලානට පෞද්ගලික ජෙට් යානා ගොඩ බැස්වීමේ අවස්ථාව හිමිව තිබුණද ජනාධිපතිවරයාගේ බලයට පත්වීමෙන් පසු එම පහසුකම අත්හිටුවීමට පියවරගෙන තිබුණා. රත්මලානෙන් ගුවන්ගත වීමට තිබූ අවස්ථාව අහිමිවිය ගොස් තිබුණා. ඒ අනුව තීන්දුව වූයේ ඉදිරිපත් වූ අවසන් යෝජනාව ඉන්දියාවේ කොචින් වෙත හමුදාවට අයත් ආරක්ෂක හෙලිකොප්ටරයකින් ජනාධිපතිවරයා රැගෙන ගොස් එතනින් ඩුබායි බලා යෑමටයි. වහාම ඒ සම්බන්ධයෙන් ඉන්දියාව හා සාකච්ඡා ආරම්භ වුණේ එම තීන්දුව ගැනීමෙන් අනතුරුවයි. බොහෝ දෙනා සිතා සිටියේ පහුගිය කාලයේ ඉන්දියාවත් සමග ගෝඨාභයගේ පැවති සම්බන්ධතාවය නිසා එම අවස්ථාව ඉතාමත් ඉක්මනින් ලබාගත හැකි බවයි. මන්දයත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධූරයට පත් වූ වහා කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට ලබා දෙනු ලැබුවා. එමෙන්ම සියලු ටෙන්ඩර් පටිපාටි උල්ලංඝනය කරමින් පුනර්ජනනීය විදුලි බල ව්‍යාපෘතිය ඒකාධිකාරය ඉන්දිය සමාගමක් වූ අදානි සමාගමට පැවරීමට පියවර ගත්තා. මේ කරුණු නිසාම ආර්ථික වශයෙන් දැඩි අර්බුදයකට ලක්ව සිටි ඉකුත් මාස කිහිපයේදී ඉන්ධන ලබා ගැනීම සඳහා මාස 3ක ණය පහසුකමක් ලබා ගැනීමට ඉන්දියාව කටයුතු කර තිබුණා. මේ අනුව ඉල්ලීමට ඉන්දියාව ඉඩ ලබා දී ජනාධිපතිවරයා මුහුණ දී සිටින ජීවිත තර්ජනයෙන් මුදා ගැනීමට ඉන්දියාව කටයුතු කරන ඇති බවයි බොහෝ දෙනාගේ මතය වුණේ. නමුත් තත්ත්වය එසේ නොවුණා. ශ්‍රී ලංකාවේ සිදුවන සෑම සෙලවීමක් කෙරෙහිම හොඳින් ඇසකසාගෙන සිටින ඉන්දියාව ජනතා විරෝධය ඉතා විශාල වශයෙන් රාජපක්ෂවරුන් වෙතත් විශේෂයෙන් ජනාධිපතිවරයා වෙතත් එල්ල වෙමින් තිබෙන බව වටහාගෙන සිටියා. විශේෂයෙන් මේ මොහොතේ ජනාධිපතිවරයාට රටින් පලා යාමට උපකාරී කළහොත් එම විරෝධය ඉන්දියාව දෙසට හැරෙනු ඇති බවයි ඉන්දීය බලධාරීන්ගේ තක්සේරුව වුණේ. ඒ අනුව ජනාධිපතිතුමාගෙන් ලැබුණු ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඉන්දීය බලධාරීන් ඊට හේතු වශයෙන් පෙන්වා දුන්නේ ඉන්දිය නීතියට අනුව කිසිදු ආරක්ෂක අංශයකට අයත් යානයකට හෝ හෙලිකොප්ටරයකට ඉන්දියාව තුළ ගොඩබෑම තහනම් කොට ඇති බවයි. අවසන් මොහොතේ ඉන්දියාවෙන් ලැබුණු මෙම ප්‍රතිචාරයත් සමග ජනාධිපතිවරයාට කරකියාගත දෙයක් නොහැකි වුණා. ඒ අනුව ජනාධිපතිවරයාට ඉතිරිව තිබූ එකම තුරුම්පුවක් පමණයි. ඒ ගුවන් හමුදා යානයකින් කෙසේ හෝ මාලදිවයිනට ගොස් එතනින් සිංගප්පූරුව බලා අවසන් ගමනාන්තය වූ අබුඩාබිය බලා නික්ම යෑමයි. වෙනත් කිසිදු අවස්ථාවක් නොවී බැවින් ජනාධිපතිවරයා අවසානයේ ඊට එකඟ වීමට පියවර ගත්තා. ඒ අනුව සැලසුම වූයේ හමුදා හෙලිකොප්ටරයකින් මාලදිවයින බලා පිටත්ව ගොස් ඊළඟට ඇති ගුවන් යානයෙන් සිංගප්පූරුව බලා යෑමටත් එහි මාසයක් පමණ කාලයක් ගතකොට එතනින් අබුඩාබිය බලා පිටත්ව යෑමයි. අබුඩාබියේ හිඳමින් ඇමරිකාවට ඇතුල් වීමට අවශ්‍ය කටයුතු සම්පූර්ණ කිරීම අවසාන සැලසුම වුණා. යම් හේකින් මාලදිවයිනේ සිට සිංගප්පූරුව බලා යෑමේදී සාමාන්‍ය මගී ගුවන් යානයක ගමන් කිරීමට සිදුවීම නිසා එහිදී යම් විරෝධයක් පැන නැගුණොත් වැඩි මිලක් ගෙවා ගුවන් යානයක් ගෙන්වා ගැනීමට සැලසුම් සකස් කර තිබුණා. ඒ අනුව මාලදිවයිනේ මෙහෙයුම් සැලසුම් කිරීම බාර කෙරුණේ එරට වත්පන් කතානායකවරයා මෙන්ම හිටපු ජනාධිපතිවරයා වන මොහොමඩ් නෂීඩ් සමග අති සමීප සම්බන්ධතාවයක් පවත්වාගෙන යන මහින්දටත් නාමල්ටත්. ඔවුන් දෙදෙනා වහාම නෂීඩ්ට කතා කොට දැනට රට තුළ ඇති තත්ත්වය පිළිබඳ පැහැදිලි කිරීමක් කොට සිටියේ හැකි ඉක්මනින් ජනාධිපතිවරයාව මාලදිවයිනට ඇතුල් වීමට ඉඩ ලබා දී එතනින් සිංගප්පූරුව දක්වා ගමන් කිරීමට අවශ්‍ය පහසුකම් සපයා දෙන ලෙසයි. ඒ වන විට ඉන්දියාවද ජනාධිපතිවරයාගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබීම නිසා ඊට එක්වරම මාලදිවයින් බලධාරීන්ගේ එකඟතාවය ලබා ගැනීමට අසීරු කටයුත්තක් බව නෂීඩ්ට වැටහි ගොස් තිබුණා. නමුත් රාජපක්ෂ පවුල සමග අතිශය හිතවත් සමීප සම්බන්ධතාවයක් පවත්වාගෙන යාම හේතු කොටගෙන ඉන් කර අරින්නට නෂීඩ්ට හැකියාවක් නොවුණා. ඒ අනුව පැය කිහිපයක මෙහෙයුමකින් පසු ජනාධිපතිවරයා ගුවන් හමුදා විශේෂ යානයකින් මාලදිවයිනට ඇතුල් වීම සඳහා මාලදිවයින් ජනාධිපතිවරයාගෙන් අවසර ලබා ගැනීමට නෂීඩ්ට හැකියාව ලැබුණා. එම තොරතුර ලංකාවට දැනුම් දීමත් සමග බදාදා අලුයම කාලයේ ජනාධිපතිවරයාත් බිරිය අයෝමත් රටින් පිටකිරීම සඳහා අවශ්‍ය කටයුතු ක්‍රියාත්මක කිරීමට ගුවන් හමුදාව පියවර ගත්තා. ඒ සඳහා ඔවුන් යොදාගත්තේ ගුවන් හමුදාවට අයත් ප්‍රභූන් ප්‍රවාහනය කිරීම පිණිස යොදා ගන්නා ඇන්ටනෝව් 32 වර්ගයේ යානයක්. රාජපක්ෂ යුවලට අමතරව තවත් එහි සිටියේ එක් ආරක්ෂක නිලධාරියෙක් පමණයි. ඒ අනුව බදාදා අලුයම 1:30ට පමණ ජනාධිපතිවරයා රැගත් ගුවන් යානය අලුයම 3 පමණ වන විටත්
මාලදිවයිනේ අගනුවර වූ මාලේ පිහිටි ගුවන් තොටුපළ වෙත ගොඩ බැසීමට පියවරගෙන තිබුණා. සෙනසුරාදා පෙරවරුවේ සිට දින 4ක් පුරා සිදු කළ දීර්ඝ මෙහෙයුමකින් අවසන් වූයේ ඒ ආකාරයටයි. කෙසේ වෙතත් ජනාධිපතිවරයා රටින් පිට වී මාලදිවයිනට පය ගැසූ සැනින් සියල්ල අවසන් වුණේ නැහැ. ඊට හේතුව වූයේ ජනාධිපතිවරයා මාලදිවයිනට පලා ආ බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කිරීමත් සමග මාලදිවයිනේ සිටින ශ්‍රී ලාංකිකයන් සහ මාලේ වැසියන්ද පාරට බැස බලධාරීන්ට ගෝඨාභයට එරෙහිව උද්ඝෝෂණ ආරම්භ කිරීමයි. කෙසේ වෙතත් කිසිවකුත් නොසිතූ පරිදි වර්ධනය වූ මෙම තත්ත්වය යටතේ ජනාධිපතිවරයා ඊළඟ ගුවන් යානයෙන්ම සිංගප්පූරුව බලා ගමන් කිරීමට කර තිබූ සැලසුම වහාම වෙනස් කිරීමට සිදු වුණා. ඒ යම් විරෝධතාවයක් එල්ල වුවහොත් අනතුරුදායක තත්ත්වයක් මතුව ඇති බැවින් ඒ අනුව ආරක්ෂක අංශ විසින් ජනාධිපතිවරයාගේ සිංගප්පූරු ගමන පමා කිරීමට සැලසුම් කළ අතර ආරක්ෂක සහිතව මාලදිවයිනේ දකුණු කෙළවරේ පිහිටි අතිශුකෝපභෝගී සුපිරි පන්නේ හෝටලයක් වෙත රැගෙන යාමට පියවර ගත්තා. මෙම පුවත් අපේ රටේ මාධ්‍ය වාර්තා නොකළද ඉන්දිය මාධ්‍ය නම් එම හෝටලේ ඡායාරූප සියල්ල විකාශය කිරීමට පියවරගෙන තිබුණේ සිය නාලිකාවල විනාඩි ගණන් ඊට වෙන් කරමින්. එහිදී ඉන්දිය මාධ්‍ය වාර්තා කොට තිබුණේ මෙම හෝටලයේ නවතන් ගැනීම සඳහා එක් රැයකට ලංකාවේ මුදලින් රුපියල් ලක්ෂ 18ක් පමණ වැය වෙතයි කියා. කෙසේ වෙතත් මෙසේ මාලදිවයිනේ දකුණු දිග ප්‍රදේශයේ නවතන්ගෙන සිටියේදී ජනාධිපතිවරයා සැලසුම් කළේ සිංගප්පූරුවට ගමන් කරන ආකාරය පිළිබඳවයි. සාමාන්‍ය මගේ යානයක පවතින තත්ත්වයේ යටතේ ගමන් කළ නොහැකි බවත් අවසානයේ තීන්දුව වූයේ විශේෂ ගුවන් යානයක් කුලියටගෙන ඒ මගින් සිංගප්පූරුව බලා යෑමටයි. ඔවුන්ට එහිදී මතු ගැටලු වූයේ ජනාධිපතිවරයා එසේ සිංගප්පූරුවට ගෙන යාම සඳහා පෞද්ගලික ගුවන් යානයක් සපයන ආයතන විසින් සාමාන්‍ය ගෙවිය යුතු මුදල මෙන් සිව්ගුණයක මුදලක් ඉල්ලා සිටීමයි. ඔවුන් පෙන්වා දුන්නේ මේ අවස්ථාවේ ජනාධිපතිවරයා ගුවනින් රැගෙන යන්නේ නම් විශාල අවදානමක් දැරිය යුතු බවයි. ඒ සඳහා සාමාන්‍යයෙන් ගෙවීමට වඩා සිව් ගුණයක මුදලක් අවශ්‍ය බවයි. අවසානයේ කළ හැකි වෙනත් කිසිවක් නොවූ තැන ඊටද එකඟතාවයේ පළ කිරීමට ජනාධිපතිවරයාගේ පාර්ශවයේ කටයුතු කර තිබුණා. නමුත් ජනාධිපතිවරයාට එරෙහිව වර්ධනය වෙමින් පැවති ජාත්‍යන්තර විරෝධය හමුවේ අවසානයේ එම පෞද්ගලික ගුවන් සේවයද අවසන් මොහොතේ දැනුම් දුන්නේ තමන්ට ජනාධිපතිවරයා රැගෙන සිංගප්පූරුව බලා පියාසර කිරීමට නොහැකි බවයි. ඒ අනුව අවසන් මොහොතේ ජනාධිපතිවරයාගේ සිංගප්පූරු ගමනට තවත් බාධාවක් එල්ල වූ ආකාරයක් දැකගත හැකි වුණා. නමුත් කෙසේ හෝ සිංගප්පූරුව බලා පිටත්ව යා යුතු බැවින් අවසානයේ ජනාධිපතිවරයා තීන්දුව කළේ සෞදි ගුවන් සේවයට අයත් සාමාන්‍ය ගුවන් මගී යානයක නැගී සිංගප්පූරුව බලා යෑමටයි. ඒ අනුව බදාදා දහවල් වන විට ජනාධිපතිවරයා සෞදි ගුවන් සේවයට අයත් SV 788 දරණ යානයේ නැගී සිය බිරිඳද සමග මාලදිවයිනේ සිට සිංගප්පූරුව බලා පිටත් වුණා. ඒ අනුව ජනාධිපතිවරයා මේ වන විට සිංගප්පූරුවේ රැඳී සිටින්නේ තමන්ගේ අතිශය හිතවත් ප්‍රබල ව්‍යාපාරිකයෙකුගේ ආරක්ෂාව යටතේ. මෙම ප්‍රබල ව්‍යාපාරිකයා අවස්ථා කිහිපයකදීම ලංකාවට ආගිය අයෙකු ලෙස සැලකෙන අතර සිංගප්පූරු රජයද සමග සමීප හිතවත්කම් පවත්වන්නෙක් බවටත් පුවත්පත වාර්තා කර තිබෙනවා. ඒ අනුව තමන් දින 969ක් පුරා දැරූ ජනාධිපති ධූරයට ආයුබෝවන් කියමින් සිය ඉල්ලා අස්වීමේ ලිපිය කතානායකවරයා වෙත එවීමට පියවර ගත්තේ එසේ ආරක්ෂිතව සිංගප්පූරුවට ගොඩ බෑමෙන් අනතුරුවයි. ඉතින් අපි මේ උපුටා දැක්වේ මවුරට ඉරිදා පුවත්පත වාර්තා කර තිබූ 69 ලක්ෂයක අති දැවැන්ත ඡන්ද ප්‍රමාණයකින් ලංකාවේ විධායක ජනාධිපති ධූරයට පත් ජනාධිපතිවරයෙකුට අත්තුණු ඉරණම ගැනයි. අපේ channel එක තාම subscribe කරලා නැත්නම් මෙන්න මේ බටන් එක click කරලා අපිව subscribe කරන්න. bell button එක active කළොත් අපේ channel එකට එකතු වෙන නවතම වීඩියෝ ගැන ඔබට එසනින් දැනගැනීමේ හැකියාව ලැබෙනවා.